අයිබෝන් අයිබෝවන් සර්. a tremendous Thursday අයිබෝවන් සර්. අයිබෝවන් සර්. write this hurry up translate into English අදත් මුලින්ම ලේසි වාක්‍ය 10ක් දීලා අපි පටන් ගමු අලුත් භාවිතයන් තියෙනවා කියලා දෙන්න okay hurry up translate into English හරි උත්තර දෙන්න කතා කරන්න එදා වගේ එදා හොඳට කතා කළා very good අදත් කතා කරන්න හරි පළවෙනි වාක්‍යය තමයි මම එනතුරු ඉන්න කොහොමද කියන්නේ මම එනකන් ඉන්න කියන්න බෑ speak hurry up you can speak take the chance මම එනතුරු ඉන්න කොහොමද කියන්නේ ඉන්න නම් රැඳී ඉන්න නම් wait wait a minute. wait a minute කියන්නේ මිනිත්තුවක් ඉන්න මම එනතුරු ඉන්න wait කියන්නේ රැඳී ඉන්න නියෝගයක් command එකක් නිසා ක්‍රියාපදයෙන් වාක්‍ය පටන් ගන්නවා wait රැඳී ඉන්න waiting for me. තුරු කියන්නේ කොහොමද take තුරු till හරි until හරි දෙක එකක් දාන්න පුළුවන් දෙකම හරි till හරි until හරි තුරු take මම එනවා I come wait until I come කියන්නේ මම එනවා මම එනතුරු නම් till I come මම එනතුරු wait රැඳී ඉන්න මම එනතුරු ලියගන්න පළවෙනි වාක්‍යය සිංහල තේරුම ලියලා ඉංග්‍රීසි එකෙන් ලියන්න wait until I come නැත්නම් wait till I come දෙකෙන් එකක් යූස් කරන්න හරියට write in a flash write in a flash wait till I come නැත්නම් wait until I come එක wait හරි wait නෙමෙයි wait කට පොඩි කරලා එන්න ඕන wait හරි ම්යුට් කරගෙන ඉන්න ඔහු මේ මොහොතේ කාර්යබහුල වෙනවා ලෙසි කියන්න ඉංග්‍රීසි වලින් speak ඔහු මේ මොහොතේ කාර්යබහුල වෙනවා කොහොමද කියන්නේ ඔයගොල්ලෝ දන්න වචනයක් නිතරම කියනවා he ඔහු නම් he කො කියන්නේ කොහොමද කියන්නේ he ඔහු කාර්යබහුලයි මේ මොහොතේ he this moment is busy now. he is busy now very good දැන් ඔහු කාර්යබහුලයි එහෙම නැත්නම් at the moment මේ මොහොතේ කියන ගන්න පුළුවන් now කියන්නේ දැන් මේ මොහොතේ නම් at the moment හරි ඔහු නම් he හරි කාර්යබහුල නම් busy කියන්නේ දන්නවනේ busy කාර්යබහුලයි මේ කාර්යබහුලයි කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි කාර්යබහුල වෙනවා කියලා ගන්න ඕන අනිවාර්යෙන් වාක්‍යයකට ක්‍රියාපදයක් ඕනනේ ඉතින් අපි දානවා is කියන එක he is busy කියන්නේ ඔහු කාර්යබහුල වෙනවා මේ මොහොතේ at the moment write in a jiffy tagaliya he is busy at the moment ඔහු මේ මොහොතේ කාර්යබහුල වෙනවා busy කාර්යබහුල is කියන්නේ වෙනවා don't test me I have no time to look at your answers you can speak okay number 3 දැන් මෙතන ඕන නම් මේක කෙටි කරලා spoken english වලදී අපි කෙටි කරලා he is කියලා කියන්නේ he is කෙටි කරලා he is busy at the moment හරි එහෙම එක දිගටම කියන්න අන්ට z s එක z වගේ තමයි ප්‍රොනවුන්ස් කරන්නේ busy නෙමෙයි busy
හරි. මේක මෙතන is වගේ. British pronunciation ඒ වගේ. He is. හරි. number 3. මම ඔයාට පස්සේ කතා කරන්නම්. මම ඔයාට පස්සේ කතා කරන්නම්. මුල් ටික ගොඩක් ලේසි. මම ලේසියෙන් පටන් ගන්නෙ මොකද තමයි පටන් ගත්ත විතරනේ. මම ඔයාට පස්සේ කතා කරන්නම්. මම ඔයාට පස්සේ කතා කරන්නම්. I'll call you later. I'll call you later. Very good. Excellent. I කියන්නේ මම, call කියන්නේ කතා කරනවානේ. call කරන්නම් හරි කතා කරන්නම් හරි. call කියන්නේ කතා කරනවා. will call කියන්නේ කතා කරන්නම්. අනාගත simple future. will එක කෙටි කරාම al. I will කෙටි කරාම al. al කියලා කියන්නේ al. අයන්න අල්ලන al. al call මම කතා කරන්නම්. ඔයාට මම ඔයාට කතා කරන්නම්. පස්සේ later. පස්සේ කියන්නේ later. I'll call you later. මම ඔයාට පස්සේ කතා කරන්නම්. Write in a flash. Ada ikmalian, ha? Sir, Oh, Ian. පටන් ගත්තද? Can't hear. ඇහෙන්නේ කරන්න පටන් ගත්තද? දුව ඇහෙන්නේ ඔයාව. සර් It's not clear. පටන් ගත්තද? මම ඔයාට පස්සේ කතා කරන්නම්. I'll call you later. මම ඔයාට පස්සේ කතා කරන්නම්. mute කරන් ඉන්න. ප්‍රශ්න දිනන මම ටයිප් කළේ මම බලන්න. mute කරන් ඉන්න. හරි. number 4. ඔයාට පුළුවන්ද මට පස්සේ කතා කරන්න? මේ වගේම තමයි. ඔයාට පුළුවන්ද? request එකක්. ඉල්ලීමක්. Can you call me later? very good. ඔයාට පුළුවන්ද මට පස්සේ කතා කරන්න? Can you call me later? Call me later. very good. Can you call me later? හරි. ඒක කොහොමද එන්නේ? හරි අහන් ඉන්න. ඔයාට පුළුවන් නම් you can. You can. ඔයාට පුළුවන්. ඔයාට පුළුවන්ද ප්‍රශ්නයක් හදන්න ඉස්සරහට ගන්නවා. mute කරන් ඉන්න. උත්තර දෙන්න mute කළා. ඔයාට පුළුවන්ද අහන්න can එක ඉස්සරහට ගන්නවා. can you? Can you? ඔයාට පුළුවන්ද කතා කරන්න? call. මට can you call me? ඔයාට පුළුවන්ද මට කතා කරන්න? පස්සේ later. ප්‍රශ්නයක් නිසා question mark දාන්න. හරි. ඉක්මනට ලියන්න write in a flash. Can you call me later? Mute කරන් ඉන්න. Please mute. Mute කරන් ඉන්න. නිකිලා mute කරන් ඉන්න. හරි. දැන් මෙතෙන්දි මේකට ආචාරශීලී වෙන්න ඕන නම් can එකකට could දාන්න පුළුවන්. could you? තවත් ඕන ආචාරශීලී වෙන්න ඕන නම් could you please? හරි. නැත්නම් would you please? could would දැම්මොත් තවත් ආචාරශීලී. අපි සාමාන්‍යයෙන් can දාලා කතා කරන්නේ යාළුවන්ට වගේ අඳුරන අයට. ගෞරවනීය කෙනෙක්ට, ප්‍රින්සිපල්ට, ටීචර් කෙනෙක්ට. එහෙමනම් වැඩිහිටියෙක්ට නම් could would දාන්න පුළුවන් can එක වෙනකොට. හරි. එහෙමනම් දාන්නේ could. නැත්නම් would. Hi, number 5. සර් ඒක ලියා ගන්න ඕනද? ඔව් ලියන්න ඕන. ඊසදිත් එහෙමනේ? සර් මම අදයි ඇඩ්ඩුනේ ස්පෝකන් එකට. Can't hear. හරි, next one. මම හෙට එන්නම්. මම හෙට එන්නම්. ලේසි. I will come tomorrow. I will come tomorrow. කෙටි කරාම I'll come tomorrow. I will කෙටි කරාම I'll. හරි. එන්නම්. come කියන්නේ එනවා. will come කියන්නේ එන්නම්. හෙට. tomorrow. I'll come මම එන්නම් tomorrow හෙට. මම හෙට එන්නම්. හරි T එක හොඳට pronounce කරන්න tomorrow.
I'll come tomorrow. හරි මුල් වාක්‍ය 10 ලේසියි. Number 6. ඔවුන් හෙට චාරිකාවක් යනවා. ඔවුන් හෙට චාරිකාවක් යනවා. They going a trip tomorrow. They Going a trip tomorrow. are going on a trip tomorrow. Going on හරි. ing දැන් tense එක හරි. හරි. ඇයි අපි මෙතන present continuous දාන්නේ? They are going කියලා දාන්නේ ඇයි? කාටද පුළුවන් හේතුව කියන්නේ? මම උත්තරේ දාන්න කරා. ඔවුන් නම් අතීත කාල නිසා මොකද? present continuous වලිනුත් අතීතයේ සිදු වෙන දෙයක් plan කරලා තියෙන දෙයක් ගැන විස්තර කරන්න පුළුවන් නිසා තමයි ඒක පාවිච්චි කරන්නේ. ඔව් very good. උදාහරණ නේද? හරි. හෙට තමයි trip එක යන්නේ. ඒක දැනටම plan කරලා තියෙන්නේ. අනාගත සැලසුම් විස්තර කරන්න පුළුවන්. අනාගත සැලසුම් future plans විස්තර කරන්න පුළුවන් present continuous වලින්. හරි. present continuous නම් මොකක්ද සූත්‍රය? මේ අත්තු දැම්මා am is එක්ක verb එකේ ing form එක. මේ බහුවචන නිසා විනානේ are. යනවා නම් go ඒකට ing දැම්මා going. ඒ කියන්නේ උන් යමින් ඉන්නව නෙමෙයි. සාමාන්‍යයෙන් යමින් ඉන්නවා තමයි. මේ මොහොතේ යනවා. එතන තේරුම අනාගත සැලසුම future plan එක. They are going. ඒගොල්ලෝ යනවා. දැන්ටවත් plan කරලා තියෙනවා. trip එකක් නම් අනිවාර්යෙන් on ඕන. on a trip. හරි. ඔවුන් චාරිකාවක් යනවා. හෙට tomorrow. They are going on a trip tomorrow. මෙතනත් මේවා කෙටි කරන්න පුළුවන් spoken english වලදී. මට මේක ගන්න කියලා දෙන්න ඕන නිසා තමයි they are කියලාම ගත්තේ. spoken වලදී අනිවාර්යෙන් කෙටි කරනවා. They are going on a trip tomorrow. හරි මලිය. They are going on a trip tomorrow. ඔයාලට ලියන්න තව වෙලාව ඕන නම් කියන්න. මට ඔයගොල්ලෝ ලියන ස්පීඩ් එක පේන්නේ නැහැ. හරි. Finished? They are going on a trip tomorrow. No, sir. They have already planned that. Number 7. ඇයි ඔයා මෙහෙ ආවේ? ඇයි ඔයා මෙහෙ ආවේ? ඇයි ඔයා මෙහෙ ආවේ? Why are you came here? Why are you came here? Why do you came here? Oh, why did you came there? Did එක came Why දාන්න did you came here? did එක came දාන්න පුළුවන්ද? Did හරි. Why did හරි. Why did you හරි. Did ආපු ගමන් came එක මොකෝ වෙන්නේ? present එනවා. Why did you come here? Did තියෙන සතියට වෙලා ඉවරයි. හරි. දැන් මෙහෙම කරගන්න. ඇයි නම් why? හරි. ඔබ නම් you ආවනේ. ආවා කියන්නේ came ප්‍රශ්නයක් බවට පත් කරන්න ඕන නිසා came එකේ අර did come කියන එක ගන්නවා. හරි. කියලා දෙලා තියෙනවා came සමානයි did come කියලා. ඒ කියන්නේ came එක ඇතුලේ did හැංගිලා තියෙනවා. ප්‍රශ්නයක් හදලා හැංගිලා තියෙන did එක ඉස්සරහට ගන්නවා. එහෙනම් why did you? මොකද මතක තියාගන්න අතීත කාලේ ප්‍රශ්නයක් අහනවා did එක ඉස්සරහට ගන්නවා. හරි. Did you come here? ඔයා මෙහි ආවද? ඇයි ඔයා මෙහි ආවේ? Why දැම්ම ඉස්සරහට. Why did you come here? හරි. Did come කියන්නේ ආවේ. ඇයි ඔයා මෙහි ආවේ? Here කියන්නේ මෙහි. හරි. ඒක මම චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න ආයි. ඉක්මන ලියා ගන්න. I'll explain it again. අමතක නම් Why did you come here? ඇයි ඔබ මෙහි ආවේ? හරි. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයා ආවා නම් you came
ඔයා ආව නම් you came. හරි simple past අතීත කාලය සරල අතීත. ඔබ ආවා. ඔබ ආවද කියලා අහද්දී අතීත කාලයෙන් ප්‍රශ්නයක් අහද්දී did එක ඉස්සරහට ගන්න ඕනේ. මෙතන did හැංගිලා තියෙනවා. ඒක ඉස්සරහට ගන්න. එහෙනම් did ඉස්සරහට ආපු ගමන් මේ came එක present වෙනවා. come වෙනවා. ඕනම අතීත කාලය ප්‍රශ්නයක් අහද්දී එහෙමයි. did you come? ඔයා ආවද? you came ඔබ ආවා. did you come? ඔබ ආවද? ප්‍රශ්නය. දැන් මේක ඉස්සරහට ඕන තරම් WH question words දාලා ඕන තරම් ප්‍රශ්න හදන්න පුළුවන්. Why did you come here? Why did you come? ඇයි ඔබ ආවේ? හරි here දාලා පුළුවන් ඉස්සරහට. Why did you come? ඇයි ඔබ ආවේ? Did you come? ඔබ ආවද? Why did you come? ඇයි ඔබ ආවේ? තව හදමු. When did you come? When කවදාද? කවදාද ඔබ ආවේ? හරි. තව ප්‍රශ්නයක් කියන්නකෝ. ඒ වගේ. තව එකක් හදන්න. මේක නදවන්න. මේක another question. Where did you come? ඔබ කොහෙද ආවේ? ඔබ කොහොමද ආවේ? How did you come? තේරෙනවද ප්‍රශ්න හදන විදිහ? හරි. කාත් එක්කද ආවේ? With whom did you come? ඔබ කාත් එක්කද ආවේ? With whom? කා සමගද? ඇති වෙනකම් ප්‍රශ්න හදන්න පුළුවන්. හරි. නදන කෙනෙක් ඉන්නවනම් කමාස් දාලා අගල ලියා ගන්න. ක්ලාස් එකේ මේව කරලා තියෙන්නේ අපි. හරි මේව ග්‍රැමර් වලට කරලා තියෙන්නේ අපි. හරි. number 8. ලේසි. කනගාටු වෙන්න එපා සතුටු වෙන්න. කනගාටු වෙන්න එපා සතුටු වෙන්න. Don't worry, be happy. Don't worry be happy. විතරම කියනන්නේ. හරි කනගාටු වෙන්න එපා නම් don't. එපා නම් don't. කනගාටු වෙනවා worry. Excuse me, sir. ඔව් කියන්නේ. දැන් ඔය 8 වෙනිකට ලියා ගන්න ඕනේ. මේ 7 වෙනි එකට පල්ලෙහාම නේද? ඔව් මේක අමතර දෙයක් මේ කිව්වේ. ඒ අතේ 4 පහලේ ලියන්න. ප්‍රශ්නයක් නෑ. 4 පහලේ ලියලා ඊට පස්සේ number 8. හරි. worry කියන්නේ කනගාටු වෙනවා. worry කියන එකෙන් ඉස්සරහට දාලා වාක්‍යයක් හැදුවොත් කනගාටු වෙන්න නියෝගයක්. ඇයි verb එකක් ඉස්සරහට ආවොත් ඒක අනක් නියෝගයක්. worry කනගාටු වෙන්න. don't worry කනගාටු වෙන්න එපා. හරි. මේක පොඩ්ඩක් ප්‍රබෝධමත්ව කියන්නේ පොඩ්ඩක් දුකින් ඉන්න එක්කෙනෙක්ට. ඒක නිසා exclamation mark දාන්න. don't worry කියලා ප්‍රබෝධමත්ව කියන්නේ. be happy. be කියන්නේ වෙන්න. වන්න කියන්නේ be quick ඉක්මන් වෙන්න. හරි. be happy. සතුටු වෙන්න. ඒක ප්‍රබෝධමත්ව කියන නිසා ඒ බව හංගවනවා මේ exclamation mark විස්මයාර්ථ ලකුණේ. පුදුමයක් විතරක් නෙමෙයි. පණ ඇතුව කියන දේවල් ප්‍රබෝධමත්ව කියන දේවල් හංගවන්න exclamation marks දානවා dialogues වලදී. Don't worry be happy. හරි කනගාටු වෙන්න එපා සතුටු වෙන්න. මේ be කියන වචනේ තේරුම හරි වැදගත්. වන්න නැත්නම් ඉන්න. හරි be verbs ගැන අපි කළානේ පාඩමක්. Hope you have finished. Oh, Kian. Mic එක ඉස්සර වෙලා කතා කරන්න. සර් අර මේ 7 වෙනි එකට උඩින් තියෙන ඒකේ අන්තිම එක මොකද්ද තියෙන්නේ සර් with? කා සමගද? with whom? with whom කියන්නේ කා සමගද? තමස් ගන්න ප්‍රශ්නයක්. with whom did you come? කා සමගද ඔබ ආවේ? හරි. next one. number 9. ඒක ඇත්තටම හොඳයි. මුල් වාක්‍ය 10 ලේසියි ආ. ඒක ඇත්තටම හොඳයි. කොහොමද කියන්නේ? ඒක ඇත්තටම හොඳයි.
It's really good. It's really good. Very good. ඒක නම් it. ඇත්තටම නම් really good නම් හොඳයි. මේ වාක්‍ය වැරදි. ඇයි? ඉතින් සිංහල තේරුම තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. really ඇත්තටම good හොඳයි. ඒක ඇත්තටම හොඳයි. වාක්‍යයට verb එකක් නැහැ. verb එකක් නැති වාක්‍ය වලට විසඳුම මොකද්ද? solution එක මොකද්ද? we put a be verb. Be verb එකක් දාන්න. Really good. It is එනවා. is තමයි verb එක. verb එකක් නැත්තම් verb එක. ඒ කියන්නේ වෙනවා. ඒක ඇත්තෙන්ම හොඳ වෙනවා. මේ කෙටි කරාම it's that's උනත් හරි. එකත් හරි. that is කියන්න පුළුවන්. that's really good දෙකම හරි. mute කරගෙන ඉන්න. ඒක ඇත්තටම හොඳයි. it's really good. okay last one හරි මේ ලේසි වාක්‍ය වල අන්තිම එක ඔයාට මහන්සි වගේ You like tired? you look tired වලින් කඩ කරන්නේ හරි ඔබට You have time. වගේ tired මහන්සි හරි look කියන්නේ මෙතන වගේ හරි බලනකොට look කියලා කියනවා look at the board එක බලන්න මෙතන you look කියන්නේ ඔබට වගේ tired මහන්සි ඔබට මහන්සි වගේ you look tired හරි ඒ වගේ කියන්න පුළුවන් you look sleepy ඔයාට නිදිමතයි වගේ you look hungry ඔයාට බඩගිනි වගේ you look thirsty ඔයාට තිබහයි වගේ ඒකට සමාන පදයක් seem to be දාන්නත් පුළුවන් seem to be කියන්නේ ඒ වගේ තේන විදිහට හරි ඔයාට මහන්සි වගේ you seem to be tired දාන්නත් පුළුවන් look වෙනුවට seem to be කියන එක ආදේශ කරන්න පුළුවන් finished Finish, sir. Finish. හරි දැන් අපි මුල් වාක්‍ය 10 ඉවරයි අපි අලුත්ම භාවිතයන් දෙකක් එදා අපි කළේ idioms විශේෂ idioms දෙකක් ගැන කතා කරන්න යනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් හොඳට ඉංග්‍රීසි කතා කරන අය හොඳට ඉංග්‍රීසි දන්න අය පාවිච්චි කරන වාක්‍ය. Okay. Hope you have practiced previous idioms. කලින් practice කළා නේද? දැන් මතකයිනේ? පාඩම් කරන්න. හරි. Finished? Shall I clean? You look tired. නැත්නම් you seem to be tired. හරි. අද පළවෙනි එක තමයි on the rocks. On the rocks. spoken english පදෙම ලියන්න. අනුමාත්‍රකාවක් විදිහට ලියා ගන්න. අනුමාත්‍රකාවක් විදිහට on the rocks. හරි. on the rocks කියන්නේ කිසියම් දෙයක් අසාර්ථක වීගෙන යනවා. බිඳ වැටීගෙන යනවා. කඩාකප්පල් වෙනවා. ඒ තේරුම් ගන්න එකට තියෙනවා. idiom එකක්. සාමාන්‍ය rocks කියන්නේ ගල් වගේ ඒවානේ. හරි. කඳු පොඩි කඳු ඒ වගේ ඒවාට rocks කියලා කියන්නේ. මෙතන on the rocks කියන්නේ කිසියම් දෙයක් බිඳ වැටීගෙන යනවා. එහෙම නැත්නම් අසාර්ථක වෙමින් පවතිනවා. Write the Sinhala meaning also. හරි. එහෙම නැත්නම් බංකොලොත් වෙනවා. එහෙමත් ඔන්න ලියන්න. ව්‍යාපාරය බංකොලොත් වෙනවා. ඒ වගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඒ වගේ තේරුම් තියෙනවා. On the rocks. Write in a flash. හරි. first sentence. ගොඩක් වෙලාවට business වලට එහෙම මේක පාවිච්චි කරනවා. business වලදී. හරි.
මගේ තාත්තගේ ව්‍යාපාරයේ මේ දවස්වල බංකොලොත්. කොහොමද කියන්නේ? මම ඊට ටිකක් කියන තව දිග වාක්‍යයක් ඒක. මුල් ටික මගේ තාත්තගේ ව්‍යාපාරයේ මේ දවස්වල බංකොලොත්. අන්න බලන්න ලියන විදිය. කියන්නේ අසාර්ථක වෙමින් පවතිනවා. මගේ තාත්තගේ my dad's තාත්තා dad දැන් මං ඔයාට පෙන්නේ dad's mute කරන් ඉන්න. mute කරන්න remove කරන්න වෙයි. mute කරන් ඉන්න. මගේ තාත්තගේ my dad's ව්‍යාපාරය business හරි my dad's business මගේ තාත්තගේ ව්‍යාපාරය is on the rocks අනිවාර්යෙන් is කියන දල දෙක වල මේ දවස්වල වර්තමාන කාල on the rocks හරි මේ දවස්වල දැන් මේ වාක්‍ය තේරුම මොකක්ද මගේ තාත්තගේ business එක ව්‍යාපාරය is on the rocks බිඳ වැටිගෙන යනවා හරි මේ ටිකේ තේරුම තමයි බිඳ වැටිගෙන යනවා මේ දවස්වල කියන්නේ these days days. හරි these days කියන්නේ මේ දවස්වල okay write in a flash my dad's business මගේ තාත්තගේ ව්‍යාපාරය is on the rocks බංකොලොත් වෙමින් පවතිනවා නැත්නම් කඩාකප්පල් වෙමින් පවතිනවා these days මේ දවස්වල මේවා ඉසෙට් වගේ ප්‍රොනවුන්ස් කරන්න these days එහෙනම් on the rocks කියන්නේ මොකද්ද කිසියම් දෙයක් කඩාකප්පල් වෙමින් පවතිනවා හරි බංකොලොත් වෙමින් පවතිනවා හරි මේක මම චුට්ටක් දික් කරනවා තව හරි ඇයි කියලා කියන බිස්නස් බංකොලොත් වෙලා තියෙනවා ඇයි අපි දාමු COVID-19 පැන්ඩමික් එක නිසා පැන්ඩමික් කියන්නේ වසංගතය හරි ඉංග්‍රීසි නිවුස් වල මේවා කියනවා ඒවා අහන්න ප්‍රතිඵලයක් වශයෙන් as a result of මම තේරුම් දාන්නම් as a result of the COVID-19 pandemic as a result of your ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිඵලයක් වශයෙන් pandemic කිව්වේ වසංගතය these days කිව්වේ මේ දවස්වල හරි දැන් දිග වාක්‍යයක් හදපුවේද my dad's business මගේ තාත්තගේ ව්‍යාපාරය is on the rocks බංකොලොත් මේ දවස්වල ඇයි කියලා කිව්වා හරි ඒ කියන්නේ මොකක් නිසාද එහෙම වෙලා තියෙන්නේ as a result of ප්‍රතිඵලයක් වශයෙන් මොකේ ප්‍රතිඵලයක් වශයෙන්ද COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් as a result of the COVID-19 pandemic හරි මම ලියන්න as a result of කිව්වේ ප්‍රතිඵලයක් වශයෙන් මේක ටිකක් දිග වාක්‍යයක් ඕනකට මෙතනින් විතර හතර වෙන්නත් පුළුවන් my dad's business is on the rocks these days හරි මොකක් නිසාද එහෙම වෙලා තියෙන්නේ as a result of ප්‍රතිඵලයක් වශයෙන් the COVID-19 pandemic COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වචනේ ඉගෙන ගන්න පැන්ඩමික් වසංගතය මේ දවස්වල පේපර්ස් වලටත් ඔයගලන්ට එන්න පුළුවන් මේවා ගැන ලියන්න. number 2 මේ දවස්වල තව වචනයක් දාන්න these days නැතුව හරි මේ දවස්වල ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම මොකද්ද අසාර්ථක වෙමින් පවතිනවා කොහොමද කියන්නේ පුළුවන්ද කියන්නේ ඒක ලේසි can you tell me මේ දවස්වල ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වෙමින් පවතිනවා ශ්‍රී ලංකා ක්‍රිකට්
team is on the rocks these days. very good. හරි these days එනකොට අපි තව වචනයක් මම දානවා nowadays. nowadays කියන්නේ මේ දවස්වල. nowadays තනි වචනයක්. ඒ කියන්නේ මේ දවස්වලම තමයි. Sri Lankan cricket team. Title එකක් නිසා ඔක්කොම capital. මුල් ලකුණු සියල්ල capital. Is on the rocks. මේ දවස්වල ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක අසාර්ථක වෙමින් පවතිනවා. නැත්නම් කඩාකප්පල් වෙමින් පවතිනවා. බිඳ වැටෙමින් පවතිනවා. ඉක්මනට writing flash. ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙමින් පවතිනවා. කොහොමද කියන්නේ? ඔහුගේ අධ්‍යාපන කටයුතු, අධ්‍යයන කටයුතු බිඳ වැටෙමින් පවතිනවා. කොහොමද කියන්නේ? අධ්‍යාපන කටයුතු නම් මොකද්ද වචනේ? What's the His word? education is on the rock. academic activities ඔව්. on the rocks. අධ්‍යාපන කටයුතු ඒ වචනේ ආවේ නැහැ. නියම වචනයක් ආවේ නැහැ. හොඳම වචනේ ආවේ නැහැ. Education. education අධ්‍යාපනය අධ්‍යාපන කටයුතු education ගන්න පුළුවන් ඒකත් හරි. Learning learning ඉගෙන ගැනීම අධ්‍යයන කටයුතු studies studies very good. ඔයාලා කියපු වචනත් හරි. මෙතන හොඳම ගැලපෙන වචනේ තමයි studies. ඔහුගේ නම් his අධ්‍යයන කටයුතු වලට කියන්නේ studies. හරි මේක noun එකක් මෙතන. y කපලා es ඇවිල්ලා තියෙන්නේ. y වලට කලින් තියෙන consonant එකක් නිසා මේක noun එකක්. නාම පදයක්. මෙතෙන්දි verb එකක් නෙමෙයි ක්‍රියාපදයක් නෙමෙයි මෙතෙන්දි. එන අධ්‍යයන කටයුතු. ඔහුගේ අධ්‍යයන කටයුතු. ඒක බහුවචනනේ නිසා on the rocks. මේ දවස්වල ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙමින් පවතිනවා. ඇයි ඒ? ඔහු පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වෙලා තියෙන නිසා. නිසා කියන්නේ කොහොමද? ඔයාලට දාන්න පුළුවන් because නැත්නම් as නැත්නම් since. හරි ඔයාලා දාන්න වචනේ because. අපි වෙන වචනයක් දාමු since. නිසා. හරි එහෙම නැත්නම් as. හරි නැත්නම් because. තුනෙන් දෙන්න නිසා තුනේ එකක් දාන්න පුළුවන්. හරි. මේකට හේතුව කියනවා. ඇයි මේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙලා තියෙන්නේ? ඔහු ඇබ්බැහි වෙලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? He is addicted. හරි ඒ කියන්නේ ඔහු ඇබ්බැහි වෙලා තියෙනවා. මොනවාටද ඒක ඇබ්බැහි වෙලා තියෙනවනේ addicted කියලා කියන්නේ. මොනවටද? computer games. හරි එහෙම වෙන්න එපා. හරි. ඔහු පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වෙලා තියෙන නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙලා තියෙනවා. writing clash. Can you give me examples using on the rocks? Can you give me common examples? ඔයාගේම උදාහරණ දෙන්න පුළුවන්. On the rocks දාලා. I'll give 2 more examples. Before that, can you give me your own examples? ඔයාගේම උදාහරණ දෙන්න පුළුවන්.
මොනවා සාමාන්‍ය කඩා කප්පල් වෙන්නේ. බින්ද වැටිගෙන යන්නේ. ඕන ක්ෂේත්‍රයක් ගන්න පුළුවන්. ආර්ථිකය, ඉකොනොමි. හරි. I'll write one more. සර් තුන්වෙනි එක තාම ගන්න එපා. සර් මගේ ඩේට් ඉවරලා මාව කට්නවා දැනුයි ඇද්දුනේ. හරි. අපේ සිනමා කර්මාන්තය. our film industry. හරි. ඉන්ඩස්ට්‍රියල් කර්මාන්තය. ඕන කර්මාන්තයක් ගන්න එකක් ගන්න. හරි මෙතන ඕක කැපිටල් දාන්න. our film industry අපේ සිනමා කර්මාන්තය දැන් බංකොලොත් නම් මම තවත් ග්‍රැමර් පොයින්ට් එකක් කියලා දෙනවා මෙතනම. හරි මේක ස්පෝකන් වලටත් ඕන ඉතින්. දැන් බංකොලොත් නම් කියන්නේ is on the rocks. හොඳට මතක තියාගන්න. කාලයක් තිස්සේ බංකොලොත් නම් කියන්නේ has been on the rocks. වෙනස has been දැම්මහම කාලයක් තිස්සේ බංකොලොත්. මේකේ තේරුම තමයි වෙලා තියෙනවා. been කියන්නේ වෙලා, has කියන්නේ තියෙනවා. on the rocks. ඒ කියන්නේ බංකොලොත් වෙලා තියෙනවා. කාලයක් තිස්සේ. අපේ සිනමා බංකොලොත් වෙලා තියෙනවා. His expression is on the rocks. His expansion is on the rocks. Expansion. බලාපොරොත්තු. Expectations. His expectations are on the rocks. Very good. Expectations. Expectations. සර් Oh, okay. මම සිංහලෙන් කියන්නම් සර්ට පුළුවන් ට්‍රාන්ස්ලේට් කරන්න ඉංග්‍රීසි වලට. හරි okay කියන්නේ. මගේ වගාව බිඳ වැටිලා තියෙනවා පණු රෝගය නිසා. මගේ වගාව කොහොමද කියන්නේ? my cultivation කාලයක් තිස්සේ මෙහෙම තියෙනවා නම් has been on the rocks. හරි. නැත්නම් අතීතයේ වුණා නම් was on the rocks. කාලයක් තිස්සේ තියෙනවා නම් has been on the rocks due to කියන්නේ නිසා මොකද්ද? පණු රෝගය. ඒ වගේ දෙයකට මොකද්ද කියන්නේ? due to pests. පලිබෝධකයන්. pests. හරි. පලිබෝධකයන් නිසා පොදුවේ පලිබෝධකයන් කියලා කියන්න පුළුවන්. හරි. our film has been on the rocks කියන්නේ අපේ සිනමා කර්මාන්තය කාලයක් තිස්සේ බංකොලොත් කියලා මේකෙන් කියන්නේ. last one. අන්තිම එක යුරෝපීය ආර්ථිකය බංකොලොත් වෙලා තියෙනවා. කොහොමද කියන්නේ? මම මේක තව දික් කරනවා. මුලින්ම කියන්න ඕනේ යුරෝපීය ආර්ථිකය බංකොලොත් වෙලා තියෙනවා. හරි. ඔයාලා චොට ඉංග්‍රීසි නිවුස් පේපර්ස් එහෙම කියවන්න. සන්ඩේ ඔබ්සර්වර් එකේ ජූනියර් එක කියවන්න. European economy is The Europe economy is on the rock. very good. හරි. the Europe's economy. ඒක චුට්ටක් ලස්සනට කියන්නේ the economy of Europe of දාලා කියන්නේ. ඒතර තමයි ඒක ලස්සන. වාක්‍යය එකත් හරි. මෙහෙම කියන එක වඩා හොඳයි. හරි. මම අමතර දෙයක් මුලට එකතු කරනවා. මගේ මතය අනුව. in my opinion. තේරුම් දානවා බය වෙන එක. in my opinion කියන්නේ මගේ මතය අනුව. මේවා රචනා ලියන්න පාවිච්චි කරන්න. in my opinion. මගේ මතය අනුව. opinion කියන්නේ මතය. හරි. කියන්නේ මට හිතෙන හැටියට. in my opinion. මගේ මතය අනුව the economy ආර්ථිකය. කොහේ ආර්ථිකයේද? ඔෆ් එකෙන් IT හංගවනවා. කොහේ ආර්ථිකයේද? economy කියන්නේ ආර්ථිකය. economy of Europe. යුරෝපයේ ආර්ථිකය. හරි. economy of Europe. proper noun E capital. යුරෝපයේ ආර්ථිකය is on the rocks. ඒ කියන්නේ මේ දවස්වල
බංකොලොත් ඇයි කියලාත් අපි කියමු due to කියන්නේ නිසා මම වෙනස් විදිහකට කියනවා due to නිසා හේතුවෙන් නිසා ඒ වගේ තේරුම් තියෙනවා මොකක් නිසාද due to the COVID-19 outbreak කියලා කියනවා දැන් මම පැන්ඩමික් නෙමෙයි දැන් කියන්නේ ඒකත් හරි outbreak තවත් වචන ඉගෙන ගන්න outbreak කියන්නේ ඊට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ව්‍යාප්තිය දැන් අදිනානේ නිව්ස් වලදී outbreak කියනවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හරි මගේ මතය අනුව යුරෝපීය ආර්ථිකය මේ දවස්වල බංකොලොත් නැත්නම් බංකොලොත් වෙලා තියෙනවා ඇයි COVID-19 ව්‍යාප්තිය නිසා චුට්ට ඉංග්‍රීසි නිවුස් අහන්න තේරුම් නැතිවට කමක් නැහැ කාලයක් අහනකොට නිකම්ම තේරෙන්න ගන්න what are the messages my Sri Lanka on the rocks no we have to develop that we have to develop our motherland no hari Sri Lanka on the rocks එහෙම නොවෙන්න වග බලා ගන්න ඉස්සරහට you have to develop your country okay ඊළඟ හරිම රසවත් ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ඊළඟ මේ වගේ වචනේ idiom එක මතු පිට අදහස නෙමෙයි තියෙන්නේ මේකේ ගැඹුරු අදහසක් තියෙන්නේ in the flesh හරි හොඳට ඉංග්‍රීසි කතා කරන අය පාවිච්චි කරන වචන in the flesh flesh කියන්නේ සාමාන්‍යයෙන් මොකක්ද flesh කියන්නේ සාමාන්‍යයෙන් මස් වලට මෙතන මස් නෙමෙයි flesh කියන්නේ සජීවීව කියන එක සජීවීව හැබැහින් හරි පණ පිටි කෙනෙක් ටීවී එකෙන් එහෙම නෙමෙයි සජීවීව මුණ ගැහෙනවා නම් meat in the flesh කියලා කියන්න පුළුවන් හරි දැන් ආස කරන ක්‍රීඩකයෙක් ගායකයෙක් සජීවීව මුණ ගැහෙනවා එහෙනම් meat in the flesh මුණට මුණ සජීවීව මුණ ගැහෙනවා හරි මේක තේරුම තමයි සජීවී දැන් ඒක තනුමාතුකාවක්ද ඊළඟ සජීවීව අනුමාතුකාවක් දැන් ඒක තනුමාතුකාවක්ද what can't hear ඒක properly අනුමාතුකාවක්ද ඒක හැබැයි හම්බ වෙනවා කියලා කියන්නේ අන්න ඒක. ඇත්තටම මුණ ගැහෙනවා. ටීවී එකෙන් එහෙම ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් නෙමෙයි. ඇස් ඉදිරි පිට මුණ ගැහෙනවා. අත්තාව හරි. ඒත් මේකේ තේරුම සජීවීව විතරයි. in the meat in the flesh කියන්නේ සජීවීව මුණ ගැහෙනවා. meat එක දැම්මහම සජීවීව මුණ ගැහෙනවා. හරි. බලමු උදාහරණයක්. හරි. we'll take a cricket ක්‍රිකට් ගමු. හරි. මට ඊයේ විරාට් කොහ්ලිව මුණ ගැහුණා. කොහොමද කියන්නේ? මට ඊයේ විරාට් කොහ්ලිව මුණ ගැහුණා. මට මුණ ගැහුණා. I met Virat Kohli in the flesh. Very good. මම කියන්නත් කලින් ඔයගොල්ලෝ උත්තරේ කිව්වා. I met හරි past tense met meet කියන්නේ මුණ ගැහෙනවා මුණ ගැහුණා නම් met. මට මුණ ගැහුණා. කාවද? විරාට් කොහ්ලි. proper noun එක නිසා V සහ K capital ඕන කෙනෙක්ව දාන්න. ඔයා කැමති ගායකයෙක් හරි cricketer singer actor ඕන කෙනෙක්ව දාන්න. I met විරාට් කොහ්ලි. මට විරාට් කොහ්ලිව මුණ ගැහුණා in the flesh. ඒ කියන්නේ සජීවී. ඇත්තටම. කවද්ද? ඊයේ yesterday. Right in a flash. I met Virat Kohli in the flesh yesterday. මට මේ විරාට් කොහ්ලිව ඇත්තටම මුණ ගැහුණා. සජීවීව මුණ ගැහුණා. මුණට මුණ හම්බුණා. Right in a flash. Finish. Finish. Very good. Harry, have you got a pen friend?
have you got a pen friend? පෑනේ මිතුරෙක් ඉන්නවද? අපි ඒක ටෙක්ස්ට් බුක්ස් වල පාඩම් වලටත් කළා. pen friend, pen pal. හරි. No, sir. No. Hari. Imagine you have a pen friend in Australia, New Zealand, or in another country. Okay. You haven't seen him. ඔයාව දැකලා නැහැ. But you want to see him in the flesh. හරි. No, sir. ඔයාව දැකලා නැහැ. ලියුම් මගින් තමයි ගනුදෙනු කරන්නේ. ඔයාගේ යාළුවෙක්, one of your friends. You want to meet him or her in the flesh. ඔයාට යාව සජීවීව මුණ ගැහෙන්න ඕන. කොහොමද කියන්නේ? I want to see you in the flesh. I want to කියන එක කෙටි කරලා I wanna. ඉස්සෙල්ලා කියවනේ I wanna. මට ඕන. I wanna. මට ඕන. ඒ want to වෙනකොට දාන්නේ. හරි. See you. ඔයාව හමු වෙන්න. නැත්නම් මට see you කියලා කියනවා. meet විතරක් නෙමෙයි. see. මට ඔයාව හමු වෙන්න ඕන. I wanna see you in the flesh. මට ඔයාව සජීවීව මුණ ගැහෙන්න ඕන. මට ඔයාව සජීවීව හම්බෙන්න ඕන. I want to see you in the flesh. මේ wanna කියන්නේ want to කියන එකම තමයි. spoken වලදී ඉංග්‍රීසි කතා කරන අය want to කියන්නේ wanna කියලා කියන්නේ කෙටියෙන් wanna. I wanna. Okay. I meet Mr. Godabe Rajapaksa in the flesh today. Very good. I meet කිව්වොත් පුරුද්දක් වශයෙන් මුණ ගැහෙනවා. simple present tense නේ. I meet කිව්වොත් මම පුරුද්දක් වශයෙන් මුණ ගැහෙන අදහස එනවා simple present tense නිසා. ඒ කියන්නේ ඔයා තාම මුණ ගැහිලා නැත්නම් අද මුණ ගැහෙන්න plan කරලා තියෙනවා simple present tense හරි. I meet Mr. Gotabe Rajapaksa today. අද plan කරලා තියෙනවා නම් ඒ කියන්නේ ඒක scheduled meeting එකක් නම් time table එකට අනුව වෙන දෙයක් නම් present tense හරි. එහෙම නැත්නම් දැන් තමයි plan කරලා තියෙනවා නම් time table එකට අනුව වෙනවනේ ඒක හරි. එහෙම නැත්නම් I am meeting කියන්නත් පුළුවන්. මම මුණ ගැහෙන්න ඉන්නවා plan එකක්. ඒ විදිහට කියන්නත් පුළුවන්. උත්තරේ හරි ප්‍රශ්නයක් නෑ. මුණ ගැහුණා නම් I met. Very good. Yeah, speak. Give me examples. උදාහරණ දෙන්න. You have to talk. This is your class. Spoken English means you have to talk than me. මට වඩා ඔයගොල්ලෝ කතා කරන්න ඕන. I met Kusal Mendis in the press yesterday. I met Kusal Mendis in the flesh yesterday. Okay, very good. හරි. මම කිහිප පාරක් පිටසක්වල ජීවියෙක්ව සජීවීව දැකලා තියෙනවා. කොහොමද කියන්නේ? මම කිහිප වතාවක් පිටසක්වල ජීවියෙක්ව සජීවීව දැකලා තියෙනවා. Would you like to see? කොහොමද කියන්නේ? මම දැකලා තියෙනවා. ඉස්සෙල්ලා බලන්න මම දැකලා තියෙනවා. Many times. I saw. Yeah, speak. I saw alien. I saw an alien. මම alien කෙනෙක්ව දැක්කා. I saw an alien In the flesh. In the flesh. Very good. මම alien කෙනෙක්ව පණ පිටින් දැක්කා. හරි. කොහොම හරි මම දැකලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? I saw කියන්නේ I seen. I saw I've seen. I saw Present perfect. හරි. දැන් මෙහෙම කරගෙන. දැන් අනිත් මම දැකලා තියෙනවා කියන්නේ I have seen. seen කියන්නේ දැකලා have කියන්නේ තියෙනවා. මේක අතීත අත්දැකීමක් නේ. I saw කියොත් මම දැක්කා. දැකලා තියෙනවා කියලා අපි සිංහලෙන් කියන්නේ දැකලා තියෙනවා. මම මේ පොත කියවලා තියෙනවා. හරි. මම ghost කෙනෙක්ව දැකලා තියෙනවා. මම alien කෙනෙක්ව දැකලා තියෙනවා. present perfect. මේක ගෙඩි කරාම I කියලා කියනවා. I have කෙටි කරලා I කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ. I have seen මම දැකලා තියෙනවා. කාවල. an alien. alien කෙනෙක්. හරි. පිටසක්වල ජීවියෙක්. හරි. ඊට පස්සේ මොකද්ද කිව්වේ? පණ පිටින් කිහිප වතාවක් නේ. පණ පිටින් කියන්නේ in the flesh. සජීවීව. කිහිප වතාවක් කියන්නේ several times. several times. අලුත් වචන ඉගෙන ගන්න several times. Sir, Okay.
What the meanings of the two sentence? Second one, no? Second one, Yes, sir. What is the number? 2. 2. I want to see you in the flesh. මට ඔයාව සජීවීව මුණ ගැහෙන්න ඕන. I want කියන්නේ මට ඕන. See you. ඔබව මුණ ගැහෙන්න. ඔබව දකින්න. In the flesh. සජීවීව. I have seen an alien. Alien පිටසක් කළ ජීවිය. I met famous artist in the flesh yesterday. Very good. I met මම මුණ ගැහුණා a famous artist. එක්කෙනෙක් වෙන artist කෙනෙක්ව එන දාන්න දැම්මම නම් වාක්‍ය හරියටම හරි. ප්‍රසිද්ධ කලාකරුවෙක්ව නැත්නම් චිත්‍ර ශිල්පියෙක්ව ඊයේ මුණ ගැහුණා. සජීවීව. හරි. ආරතන් කියන්නේ an alien in an the alien. flesh. පිටසක් වල ජීවිය. ඔව් an alien කියන්නේ පිටසක් වල ජීවිය. ජීවියෙක් කියන එක. alien කියන්නේ පිටසක් වල ජීවියා. an alien කියන්නේ පිටසක් වල ජීවියෙක්. අල් කයන් ආවේ an එකකින්. හරිද? මේ වගේම උදාහරණයක්. හිතන්න කාව හරි මම ඔහුව ටීවී එකෙන් දැකලා තියෙනවා. ඒක කොහොමද කියන්නේ? මම ඔහුව ටීවී එකෙන් දැකලා තියෙනවා. මේක මෙන්න I've seen ඔහුව I see him ටීවී එකෙන්. මොකද වචනේ? මොන ටීවීද? in ටීවීද at ටීවීද මොකද්ද? on the TV. On the TV, computer, laptop on. Internet on. හරි. I've seen him on TV. හරි. මම ඔහුව ටීවී එකේ දැකලා තියෙනවා. නමුත් කවදාවත් සජීවීව දැකලා නැහැ. කෙටි කරලා කියන්න පුළුවන් but never in the flesh. We'll write. I've seen him. I have seen him. Then not I have කෙටි කරාම I. I saw a ghost in the Okay. flesh. Okay. I saw a ghost. මම හොල්මනක් නැත්නම් භූතයෙක්ව දැක්කා in the flesh. සජීවීව කවද්ද දැක්කේ කවද්ද කියලා කියන්නේ last night. ඊයේ රෑ. Very good. I've seen මම දැකලා තියෙනවා him ඔහුව on TV කියලා කියන්නේ මම කියන්නේ on TV. TV නම් on TV. මම ඔහුව TV එකේ දැකලා තියෙනවා. I've seen him on TV. But නමුත් never never කියන්නේ කවදාවත් නැහැ. 85 but never නමුත් කවදාවත් නැහැ in the flesh පණවිඩි සජීවී. හරි. I've seen him මම ඔහුව දැකලා තියෙනවා ටීවී එකේ. නමුත් කවදාවත් නැහැ in the flesh පණවිඩි. මේ never කියන එකට මේ scene එක අයිති. I've never seen him මේකට සම්බන්ධ තියෙනවා. හරි. ඒ කියන්නේ කවදාවත් never කියන්නේ කවදාවත් නැහැ. I've seen එකට එකක් අයිති. කවදාවත් දැකලා නැහැ. හරි. I've seen මම දැකලා තියෙනවා. I've never seen. හරි මේකටත් පොදුයි. අර ගණන් වල පොදු සාධකේ වගේ තමයි. ඔව් කියන්න. Yeah, speak. මේ ක්ලාස් එක ඉවර වෙන්න නම් 85. Type harder. ඇහුන්නේ නැහැ. Type harder. 85. Hurry. Only 1 hour. Hurry. Last example. Can you give me examples in the flesh? Give some more examples. Give me some more examples. Are you never seen him on the TV? In the flesh. In the flesh also. Okay, very good. Hurry. Last one.
ඔයා කවදා හරි මුණ ගැහිලා තියනවාද? ඔබ කවදා හරි මුණ ගැහිලා තියනවාද කොහොම? ඒ කියන්නේ ඒක කොහොමද අහන්නේ? ඔබ කවදා හරි මුණ ගැහිලා තියනවාද? Did you ever meet him? Have you ever met? Have you ever met? Present perfect. තියනවාද? ඒවා තියෙනවා present perfect. Have you ever met? හරි මම මේ ටෙන්සස් සම්බන්ධයෙන් ලේසි ක්‍රමයකට මම කියනවා. මේ කියන්නේ ග්‍රැමර් උනාට ස්පෝකන් වලටත් ඒවා වැදගත්. බොහෝ විට මම ලබන සතියේ ඊළඟ සතියේ මේවා කරන අතරෙම පොඩි වෙලාවක් කරා ලේසි ක්‍රමයකට active voice tenses සහ passive voice tenses කියලා දෙන්නම්. passive voice ගොඩාක් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි ටීචර්ස්ලාට උගන්වන ක්‍රමයක් තියෙනවා. ගොඩාක් ලේසි එක. ඉස්කෝලේ සිලබස් එකේ කරන ක්‍රමයට වඩා ගොඩාක් ලේසි. passive voice ගොඩක් අඩ අමාරුයි. ගොඩාක් ලේසි ක්‍රමයකට passive voice කියලා දෙන්න පුළුවන්. ඒක අලුත්ම ක්‍රමයක්. හරි. Have you ever මොකද්ද? Have you ever met? Been? ever කියන්නේ කවදා හරි. හරි. have කියන්නේ තියනවාද? ඉස්සරහටම තියනවා නෙමෙයි ප්‍රශ්නයක් නිසා තියනවාද? you කියන්නේ ඔබ. met කියන්නේ past participle නේ. දැන් තේරුම් ගන්න ගන්න නැති අය ඉස්සරහට මම ඉගෙන ගත්තාම තේරෙයි වට හොඳට. have එක past participle තියනවා කියන්නේ present perfect. ඔබ කවදා හරි මුණ ගැහිලා තියනවාද? කවද? අපි දාමු සිනමා තරුවක්, a film star. සජීවීව on the rocks. සර් පස්වෙනියකට උඩින් තියෙන්නේ හතරවෙනි එක නේද? ඔව් හතර. I've seen him. මම ඔහුව දැකලා තියෙනවා ටීවී එකේ but never in the flesh. කවදාකවත් සජීව දැකලා නැහැ. හරි මේකෙන් අහන්නේ have you ever met? ඔයාට කවදා හරි මුණ ගැහිලා තියෙනවද සිනමා තරුවක්? sorry. Seen In the flesh. White Temple on TV but never in the flesh. Very good. හරි. මෙතෙන් ඕනනම් ඔයාට cricketer, singer I have seen. I have seen a venomous snake. Yeah, tell me. I have seen a venomous snake. විසකුරු සර්පයෙක් venomous snake. Okay. In the flesh. පණවිඩි. venomous snake කියන්නේ විසකුරු සර්පයෙක්. venomous කියන්නේ විසකුරු. විසකුරු snake කියන්නේ සර්පයෙක්. හරිද? My favorite singers never saw in the flesh, but I was see in the internet. චූටි grammar mistakes තියෙනවා. අදහස නම් හරි. හරි. I saw. I was see. I saw. you can what කියන්න ඕන. I haven't met my favorite singer in the flesh. මම දැකලා නැහැ යාව in the flesh. But I have seen him. මම ඔහු දැකලා තියෙනවා on internet එකේ. ඔව් කියන්නේ. very good. උදාහරණ දෙන්න ප්‍රශ්නයක් නැහැ. කියන්නේ. Seen dangerous people in the flesh. Okay, very good. හරිද? සර් පස්වෙනි එකේ සිංහල තේරුම මොකක්ද? ඔබ කවදා හරි මුණ ගැහිලා තියෙනවද? ඔබ කවදා හරි මුණ ගැහිලා තියෙනවද? සිනමා තරුවක්, a film star in the flesh. සජීවීව. ඔබ කවදා හරි සිනමා තරුවක් සජීවීව මුණ ගැහිලා තියෙනවද? හරි. දැන් වෙලාවත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා තව විනාඩි කිහිපයක් තියෙන්නේ. ඒ නිසාම පොඩ්ඩක් කරණේව මතකද කියලා බලන්න. 20 සති කරපුවා. මට මතකයි උත්තර දෙන්න. අර idioms කියලා පාවිච්චි කරන ඒ ටික. හරි. කාටද පුළුවන් කියන්නේ දැන්? ලියන්නේ 20 සතියක මතක් කිරීමක් කරන්න. කියන්න බලන්න. ඔබ ඉතා හොඳින් විභාගයේ සමත් වේවි. කොහොමද කියන්නේ? ඔබ ඉතා හොඳින් විභාගයේ සමත් වේවි. පොත බලන්න නැතුව කියන්න. Don't look at the book. You passed the exam with flying colors.
Very good. You will pass the exam. You will pass the exam with flying colors. Very good. Next one. ඔවුන් ඉතා කලාතුරකින් ට්‍රිප් එකක් යනවා. අර idioms දාලා වුණ කියන්නේ. ඔවුන් ඉතා කලාතුරකින් ට්‍රිප් එකක් යනවා. They go on a trip on sea in a blue moon. Once in a blue moon. They go on a trip once in a blue moon. They go ඔවුන් යනවා on a trip. trip එකක් once in a blue moon. once in a blue moon කියන්නේ ඉතා කලාතුරකින්. හරි. අනතේ absent අය වුණා ලියා ගන්න with flying colors කියන්නේ ඉතා හොඳින්. once in a blue moon කියන්නේ ඉතා කලාතුරකින්. මේවා තේරුම්. හරි හොඳට ඉංග්‍රීසි කතා කරන අය පාවිච්චි කරන වචන. හරි. ඔහු සම්මුඛ පරීක්ෂණයට පෙර කලබලයටපත් වෙනවා. ඔහු සම්මුඛ පරීක්ෂණයට පෙර කලබලයටපත් වෙනවා. මතකද? පැහැදිලි මාදි පොඩක් කතා කරද්දී මයික් එකට කිට්ටු කරලා කතා කරන්න. not clear. Leave උනාට දෙන්නේ නේද? කොහොමද කියන්නේ? අද වචනේ gets butterflies in the stomach. කලබලයටපත් වෙනවා නම් කියන්නේ දැන් he gets butterflies. ඔහු කලබලයටපත් වෙනවා. in his stomach. හරි. ඒ කියන්නේ බඩට සමනලය වෙනවා. ඒ කියන්නේ මතු පිට අදහස. එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඔහු කලබලයටපත් වෙනවා. before an interview. before කියන්නේ පෙර සම්මුඛ පරීක්ෂණයකට පෙර. මතකද ලියුවා? හරි මේ වචන දැන් මතක තියෙනවද? gets butterflies in the stomach. he ඒක වචන නිසා s එකක් එනවා. singular නිසා. හරි. ඇය නිතරම අන්තිම මොහොතේ පන්තියට එනවා. අන්තිම මොහොතේ මොකද කියන්නේ? She comes to the She always comes to class at 11th. at the 11th hour. ඔක්කොම join වෙලා හරි උත්තරේ එනවා. She always comes to class at the last minute. කොහෙම කියන්නත් පුළුවන්. at the 11th hour. අවසාන මොහොත කියන්නේ at the 11th hour. at the 11th hour කියන්නේ අවසාන මොහොතේ. මේවා මතක තියාගන්න. තව වාක්‍ය මේවා නිර්මාණය කරන්න බලන්න. එතකොට තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. at the 11th hour අවසාන මොහොතේ. She always comes to the class at the 11th hour. Next one. පරිස්සම් වෙන්න පාරේ ලොකු මාර්ගබාධක අර ගැට්ටක් තියෙනවා. පාරේ ලොකු මාර්ගබාධකයක්. Be careful. on the road. Be careful. පරිස්සම් වෙන්න. There is a Sleeping policeman on the road. Yeah, hari. There is a huge local sleeping policeman. Or a get up, hump up on the road, far. In a sleeping policeman, a huge sleeping policeman. Hari loku nidawinna police nildariyek නෙමෙයි. ඒ කියන්නේ අපි මෙහෙම පාරේ යනකොට තියෙන මේ වගේ get up. ස්පීඩ් එක අඩු කරන්න දාලා තියෙන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. There is කියන්නේ තියෙනවා a huge sleeping policeman. ලොකු ගැට්ටක් on the road පාරේ. හරි. ඔබ කල් වේලා ඇතුව පන්තියට පැමිණිය යුතුයි. ඔබ කල් වේලා ඇතුව පන්තියට එන්න ඕන. කොහොමද කියන්නේ? You should come to the class with time. ඔව් කියයි නේද? දිගටම කියන්න.
You should come to the class. කල් වේලා ඇතුව. How to tell it? early, වේලා සෙවීම. time. With time to spare. Yeah. ඉස්සෙල්ලා කියන්නේ උනා මතක නැහැ. With time to spare කියන්නේ කල් වේලා ඇතුව. With time to spare. කල් වේලා ඇතුව. එලි කියනත් පුළුවන්. මෙහෙම කියනකොට people will think that you know English very well. මේ වචන පාවිච්චි කළොත් ඔයාලට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා අහන් ඉන්න කට්ටිය හිතනවා. හොඳ ඉංග්‍රීසි කතා කරන අය මේවා පාවිච්චි කරනවා. ඉතින් එහෙම කෙනෙක් ඔයාලට මෙහෙම කිව්වොත් ඔයා මේක තේරුම දන්නේ නැත්නම් මේවා තේරුම් දන්නේ නැත්නම් you can't understand English. හරි. next one. සුඛෝපභෝගී මෝටර රථයක්. හරි. ඉතා මිලාදික වේවි. සුඛෝපභෝගී මෝටර රථයක් ඉතා මිලාදික වේවි. A luxurious car will cost a fortune. Very good. A luxurious car will cost a fortune. Very good. Cost a fortune කියන්නේ ඉතා මිලාදික වෙනවා. Will cost a fortune කියන්නේ ඉතා මිලාදික වේවි. Very expensive. Will be expensive කියන පොළ. ඒකත් හරි. Cost a fortune කියන්නේ මිලාදික වෙනවා. අලුත් වචනයක්. Will cost a fortune. ඉතා මිලාදික වේවි. ඉතා මිලාදික වේවි. Expensive කියන එකම තමයි. Costly කියන එකම තමයි. හරි. ඇය 99න් බේරුණා. ලේසි. ඇය 99න් බේරුණා. කොහොමද කියන්නේ? ඇය 99න් She බේරුණා. buy a whisker. She escaped by a whisker. By a whisker කියන්නේ 99. Escape බේරුණා. හරි by a whisker. whisker කියන්නේ පූසගේ රැවුල. මෙතන පූසගේ රැවුලක් නෙමෙයි කියන්නේ. by a whisker කියන්නේ 99 යන්තම්. by a whisker 99. She escaped. Escape බේරුණා. මම ටක් ගාලා එන්නම්. It's a cake walk. Lazy. මම ටක් ගාලා එන්නම්. කොහොමද කියන්නේ? I'll come in a flash. I will come in a flash. I'll come in a jiffy. In a flash, in a jiffy. ටක් ගාලා. Last one. අපේ විභාගේ අත ළඟ. අපේ විභාගේ අත ළඟ. Our exam is in the pipeline. Very good. පාඩන්නේ. Our exam is in the pipeline. In the pipeline. අත ළඟ. Our exam is at hand. In the pipeline කියන අත ළඟ. The round the corner කියන පුළුවන් තව වචනයක් round the corner. සමාන පදයක් round the corner. ඒ කියන්නේ අත ළඟම තමයි. round the corner කියලා තියෙනවා around the corner කියලා තියෙනවා. ඒකේ තේරුම අත ළඟම තමයි. round the corner. Our exam is round the corner. නැත්නම් our exam is in the pipeline. කිසියම් දෙයක් ඉත ආසන්න නම් මොකද වචනේ in the pipeline or round the corner. Okay. Hope you have enjoyed the lesson. Remember to study it again and again. නැවත නැවත මේක බලන්න. එන්න මතකයේ අඩු වෙන පුළුවන් තරම් ඉක්මනට පුළුවන් නම් අද රැයම පොඩි වෙලාවක් බ්‍රේක් එකක් කරා නැත්නම් හෙට උදේට. පුළුවන් තරම් අවම වෙලාවක් ඇතුළත නැවත බලන්න. තවත් උදාහරණ වාක්‍ය හදන්න. Okay. Unless you study, you won't be able to speak in English. You have to practice. Okay. Alright. With that, we'll finish. We'll wind up the lesson. Okay. Ayubowan, Puskarnai. Good night. Good night, sir. goodbye, sir. Good night, sir. Have a nice day, sir. Good night, sir. Thank you, sir. sir. Yeah. Good night, sir. Okay. Sir, මේ අවුලක් නැහැ කියලා කියන්නේ මොකද? Huh? අවුලක් නැහැ කියලා? No worries.
no issues, no problem. Yes. No problem, no issues, no worries. And it doesn't matter. Okay.